අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අපි 14 වෙනි ප්‍රශ්න පත්‍රයේ එක කොටස සාකච්ඡා කරන්න යන්නේ. දැන් ඔයාලා එහෙනම් 14 වෙනි ප්‍රශ්න පත්‍රය ළඟ තියාගන්න ඕනේ. ඔයාලා ප්‍රශ්න පත්‍රය බලලා තියෙන අරමුණු දාලා තියෙන්නේ. පෑනක් ළඟ තියාගන්න අවශ්‍ය දේවල් පේපරේ ලියා ගන්න. එහෙම නැත්නම් ඔයාලට ගානක් විසඳ දිනවා නම් ඒක වෙනම පොතක ලියා ගන්න ඕනේ. හරි. එහෙනම් හොඳට අහගන්න ගානක් සාකච්ඡා කරනවා. ඔයාලගේ උත්තරය හරිනම් ගැටලුවක් නැහැ ආදරණීය දූ පුතේ. වැරදි නම් විතරයි ලකුණු කරගන්න ඕන. හරි උත්තරේ ඉලක්කම ලකුණු කරගන්න. අංක 1 හා 2 පළමු රූපේ සම්පූර්ණ කිරීමට හිස්තැන්ට වඩාත් ගැළපෙන රූපය අපිට අඳින්න තියෙන්නේ. එතකොට අපි කරන්න තියෙන එකම දෙයයි ඔයාලට මෙහෙම රූපයක් ආවොත් අනිවාර්යයෙන්ම කරන්න තියෙන්නේ මේ රූපයේ ඉතිරි ටික ඇදලා බලන්න. පැන්සලෙන්. දැන් මම මෙහෙම ඇඳොත් මෙන්න මෙහෙම සමථ දර්ශනයක් එනවා මේක මේ විදිහට. මේකේ ඉතිරි කොටස මෙහෙම සම්බන්ධ වෙනවා. මේකත් සම්බන්ධ වෙනවා. මේක මෙතනින් එනවා. මෙන්න මෙතෙන්ට මේ කැල සම්බන්ධ වුණා. එතකොට මෙන්න මෙතනින් මේ විදිහට සම්බන්ධ වෙනවා. එතකොට මේ රූපයට සමාන රූප වලට පැන්සලෙන් ඇඳොත් මම මේ පෙන්නනවා. එහෙනම් උත්තරය 2. ඒ වගේම මෙන්න මේ කලයේ දෙවෙනි එකේ අපි ඉතිරි කොටස මේ විදිහට සම්පූර්ණ කරොත් එහෙම මේ විදිහට මේක මේ විදිහට යනවා. එතකොට මෙතනින් මෙහෙම එනවා ඉරා. ඊට පස්සේ මේ කෑල්ලයි ඊට පස්සේ මෙතන මේක ගිහිල්ලා මෙතනින් ගිහින් නැවත ගිහිල්ලා මේ සම්බන්ධ වෙනවා. එතකොට උත්තරය මෙන්න මෙතනින් අපිට හඳුනා ගන්න තියෙන උත්තරය 1. අංක 3 4 ප්‍රශ්නවල පළමු රූපයට සමාන රූපය. මේක පොතේ රූපයේ සමාන වුණත් පිහිටීම අසමාන වුණාට කමක් නැහැ. රූපය සමාන නම්. දැන් බලන්න මේ රූපයේ තියෙන්නේ මෙතන කළු පාටයි මේ දෙපැත්තේ රවුන්ඩ් එකක් තියෙනවා. හැබැයි මේ රූපයේ මේ කළු පාට පැත්තේ මේක සමානයි. මෙතන එන මේක සමානයි. හැබැයි මෙතන වෘතයක් නැහැ. එහෙනම් පළවෙනි එක අපි අයින් කරනවා. දෙවෙනි එකේ අපිට සමානයිනේ මේ රූපේට මේ පැත්ත, මේ වෘත දෙකට මේ වෘත දෙක. නමුත් තුන්වෙනි රූපේ පාටලා තියෙන්නේ මෙන්න මේ කොටස. මේ කොටසනේ. එතකොට මේක නෙමෙයි ගැලපෙන්නේ නැහැ. එහෙනම් වඩාත්ම ගැලපෙන්නේ උත්තරය 2. හතරවෙනි එකෙත් එහෙමනේ. දැන් බලන්න මේකේ කළු පාට රවුමයි සමදර්ශ තියෙන්නේ. නමුත් මෙතන එහෙම එකක් නැහැ. දෙවෙනි එකේ එහෙම තියෙනවා මේ. තුන්වෙනි එකේ දැන් ඔයාලට පැහැදිලි තියෙනවා මෙන්න මේ වෘතය ඉරට කැපෙනවා. ඒ නිසා අපිට මෙන්න මේ උත්තරේ ගන්නත් බෑ. ගන්න වෙන්නේ උත්තරය 2. අංග 5. නිවැරදි අදහසක් අඩංගු වාක්‍ය තෝරන්න. පළවෙනි එක. වාහනවල රෝද සෑදීමට රබර් පමණක් යොදා ගනු ලබයි. ඇයි? දුම්රියේ තියෙන රෝද හදලා තියෙන්නේ. යකඩ වාහනේ වලනේ. ඒ නිසා ඒ උත්තරේ වැරදි. දෙවෙනි එක. ගණකයේ මුහුණත් කරන මෙන් දෙගුණයක් දාර තිබේ. ගණකයේ මුහුණත් 6යි දාර 12යි. එහෙනම් උත්තරේ හරි. තුන්වෙනි එක. සෑම වාහනයක දුම්බටය පිටිපස පිහිටා තිබේ. එහෙම වෙන්නේ නැහැ නේද? අර තෙල් බවුසරේ, ට්‍රැක්ටරේ, අට්ටරේ මේ වගේ දේවල් දුම්බටේ තියෙන්නේ ඉදිරියේ. ඒ නිසා උත්තරේ 2 තමයි ගන්න වෙන්නේ. අපි යනවා අංක 6. වැරදි අදහසක් අඩංගු වාක්‍ය තෝරන්න. එතකොට පුතේ පළවෙනි වාක්‍යය තමයි තියෙන්නේ කරණ වෑමියා යතු කැටේ භාවිත කරයි. කරණ වෑමියා කියන්නේ කොණ්ඩේ කපන තැනත්තානේ. හරිම උත්තරේ හිස රැවුල් කඳ බාන තැන කියන්නේ එක් මේ බාන තැනත්තා කියන්නේ හිස රැවුල කපනවා කියන්නේ. කොණ්ඩේ කපනවා රැවුල කපනවා කියන එක. එතකොට කරණ වෑමියා යතු කැටයක් තියෙන්න බෑ. යතු කැටේ තියෙන වඩු බලන්න. දෙවෙනි එක පැයකට මිනිත්තු 60ක් තිබේ. ඒක හරි. තුන්වෙනි එක දුම්රිය ඉදිරියට හා පසුපසට ධාවනය කළ හැකියි. ඔව්. එහෙනම් මෙතන අපිට වැරදි උත්තරේ වන්නේ උත්තරය 1. අංක 7 8 ප්‍රශ්නවල හිස්තැනට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. අංක 7. දිගට සෙන්ටිමීටර් නම් බරට මිලිමීටර්ද අඟල්ද කිලෝග්‍රෑම්ද? එහෙනම් බර ගැනීමට ගන්නේ කිලෝග්‍රෑම්. එහෙනම් උත්තරය 3. ඔයාලගේ උත්තරේ වැරදි නම් විතරක් පුතේ ඔයාලගේ උත්තරේ ඉලක්කම රවුම් කරගන්න ඕනේ තෑනේ. පැන්සලෙන් නෙවෙයි. අංක 8. කුඹුරට වක්කඩය. ඒ කියන්නේ වැඩි ජලයේ බැස යාමට.
ලියක් දෙකින් තවත් ලියක් දෙක වතුර බැස යාම හදන්නේ වක්කඩේ. නම් වැවට එනම් වැවේ වැඩි ජලය අපි පිට කරන්නේ මොකෙන්ද? සොරවුවද බෝක්කුවද ඇලද? සොරවුව. සොරවුව කියන්නේ පුතේ වැවක ජලය පාලනය කිරීමට තැනුණු දොරටුව. පාලනය කරන්න පුළුවන්. අඩු වෙනකොට වහනවා වැඩි වෙනකොට අරිනවා. එහෙනම් උත්තරේ සොරවුව. උත්තරේ 1. අංක 9 10 ප්‍රශ්නවල රටාව අනුව ඉස්තෙන් ආයුධ රූපය තෝරන්න. මේක රටාවක් තියෙනවා. බලන්න වේදන ත්‍රිකෝණයම හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණයේ පස්සේ වෘත්තය. මුලින් මේ පැත්තේ. වෘත්තයේ පස්සේ සමජාතස්ත්‍රය. සමජාතස්ත්‍රයේ පස්සේ පංචාශ්‍රය. එතකොට මෙතන ත්‍රිකෝණය තිබ්බා. මේ ත්‍රිකෝණය මෙතෙන් ගියා දෙවෙනි එක නෙමෙයි. ත්‍රිකෝණයේ වෘත්තයේ සමජාතස්ත්‍රයේ පංචාශ්‍රය. මෙතන තිබ්බ ත්‍රිකෝණය දැන් මෙතෙන් ගියා මේ. එහෙනම් ආයත ත්‍රිකෝණයේ වෘත්තයේ සමජාතස්ත්‍රයේ පංචාශ්‍රය. එහෙනම් මෙතන තියෙන ත්‍රිකෝණයේ උත්තරේ දෙන්න ඕනේ මෙතන ත්‍රිකෝණය මෙතෙන්ට වෘත්තය ත්‍රිකෝණය මෙතන වෘත්තය මෙතන මේ ත්‍රිකෝණයේ වෘත්තය වෘත්තයේ පස්සේ සමජාතස්ත්‍රය මේ සමජාතස්ත්‍රයේ පස්සේ තමයි පංචාශ්‍රය උත්තරය 3. අංක 10 මේ ඔරලෝසු මුහුණ අතර වේලාවන් කීපයක් තියෙන පුතේ මුලින්ම තියෙන්නේ 12යි 20 ඊළඟට තියෙනවා 12යි 40 ඒ කියන්නේ මිනිත්තු 20කට පස්සේ 12යි 40ට පස්සේ එක වෙලා ඒත් මිනිත්තු 20කට පස්සේ එහෙනම් මේ රටාවේ ඔරලෝසු මුහුණේ මිනිත්තු 20න් 20ට එකතු වෙන්න ඕනේ. එහෙනම් එකට මිනිත්තු 20ක් එකතු කරොත් 1:20යි කියන්නේ උත්තරය 1. එහෙනම් පළවෙනි ඔරලෝසු මුහුණේ තමයි 1:20 තියෙන්නේ. එහෙනම් උත්තරය 1. අපි යම් ඊළඟ ගානට. මෙන්න තියෙනවා පහත දැක්වෙන රූප යුගලයේ ඉහළ සිට බැලූ විට නිවැරදිව පෙනෙන ආකාරය දැක්වෙන පිළිතුර තෝරන්න. මෙතන තියෙන පුතේ කෝප්පයක්. මේ කෝප්පයේ තියෙන පීරිසයක් මත. මම මේක අඳින්නම් ඔයාලට මේ විදිහට. මෙන්න අණ්ඩ මෙන්න පීරිසය. පීරිසයේ වට ප්‍රමාණය ලොකුයි නෙමෙයි මේකට වඩා. දැන් මෙන්න මේක රවුමක් අපිට දැක් ගන්න පුළුවන්. එතකොට අපිට පේන්න ඕන ඉහළින් බලපුවම කෝප්පේ රවුමට වඩා පීරිසේ රවුම ලොකු වෙන මේ විදිහට. ඊළඟට පේන්න ඕන මෙන්න මේ කෝප්පේ කට. නේද මෙන්න මේ විදිහට අපිට පේනවා. ඊළඟ කෝප්පේ පතුල ඒක රවුමක් විදිහට පේනවා. කෝප්පේ අණ්ඩ. හැබැයි මේ අණ්ඩ කියන එක පීරිසේ ඉක්මවා යන්නේ නැහැ. ඒ නිසා කෝප්පේ යන්නේ මේ ගානෙන් තියෙන්නේ මේ. එතකොට මේ තියෙන්නේ කෝප්පේ කට නම් මෙන්න මේ ආරෙන් තියෙනවා. දැන් බලන්න මේකට ගැලපෙන උත්තරේ පළවෙනි එක නෙවෙයි දෙවෙනි එක. එහෙනම් උත්තරය 2. අංක 12. 20 වෙනි සියවසේ 5 වන දශකයට අයත් වන වර්ෂය වන්නේ. දැන් අපි ගිය පාරක් මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු තිබුණානේ. නේ. මේක අනිවාර්යෙන් එන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා 20 වෙනි සියවසේ 5 වන දශකය. 20 වෙනි සියවසේ 5 වන දශකය. පළවෙනි උත්තරේ තියෙන්නේ 1948. බලමු අපි ඒක අයත් වෙද කියලා. ගහන්න ටිකක් 19 ටිකක් දරුවොත් 20යි. මම මේ කියලා දුන්නේ මම කෙටියෙන් මේ කියන්නේ. දශකයේ වහන්නේ මුලින් තියෙන 4 එකක් එකතු කරොත් 5යි. එහෙනම් 20 වෙනි සියවසේ 5 වන දශකය කියන්නේ 1948. එහෙනම් උත්තරය හරි. එහෙනම් උත්තරේ 1 තමයි ගන්න වෙන්නේ. 13 වෙනි ප්‍රශ්නේ. නිවැරදි ප්‍රකාශය තෝරන්නලු. ප්‍රෝමිනකම් 1 10 එකතු කිරීම 30යි උත්තරේ 40යි. 40ට 5ක් එකතු කරොත් 45යි. 45න් 12ක් අඩු කරොත් උත්තරේ 33යි. එහෙනම් 33 කියන එක වැරදි. 30 තියෙන්නේ. දෙවෙනි එක 8න් 8යි 20යි 28යි 28න් 10ක් අඩු කරොත් 18යි 18ට 6ක් එකතු කරොත් 24යි. එහෙනම් උත්තරේ 24 නෙවෙයි තියෙන්නේ 30. තුන්වෙනි එක 20න් 7ක් අඩු කරොත් 13යි 13 එකතු කරනවා 9ක් 22යි 22 එකතු කරනවා 8ක් 30යි. එහෙනම් උත්තරය 3. 14 වෙනි එක අපි දහනවා වැරදි ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශයේ 20න් 6ක් අඩු කරොත් 14යි. 14ට එකතු කරනවා 8ක් 22යි. 22කින් අඩු කරනවා 7ක් 15යි. ඒතරේ උත්තරේ හරිනේ. අපිට ඕනේ වැරදි. දෙවෙනි එක 13න් අඩු කරනවා 5ක් 8යි. 8ට එකතු කරනවා 9ක් 17යි. 17න් අඩු කරනවා 6ක් 11යි. උත්තරේ 11. නමුත් තියෙන්නේ 15. ඒක තමයි වැරදි ප්‍රකාශය. එහෙනම් උත්තරය 14ට 2. අංක 15 හා 16 ප්‍රශ්නවලදී දීයේදී වෘත්තවල ඇති සංකේත සියල්ලම ඇතුළත් පිළිතුරු තෝරන්න.
දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. මේකේ තියෙන සියලුම සංකේත මේ උත්තර වලින් තියෙන්න ඕනේ. අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ. දැන් පළවෙනි එක බලන්නකෝ. E කියන එක වෘත්තය තියෙනවා. D තියෙනවා. B තියෙනවා. S එකක් තියෙනවා. A එකක් තියෙනවා. K එකක් තියෙනවා. C එකක් තියෙනවා. V එකක් තියෙනවා. දැන් ඔයාලට මේ උත්තරේ ගන්න අමාරු නම් මේකේ තියෙන උත්තර මෙතන රවුම් කරන්න. එතකොට මෙතන එකක්වත් ඉතුරු වෙන්නේ නැතුව අඩු වෙන්නේ නැතුව වැඩි වෙන්නේ නැතුව ආවනම් මේ උත්තරේ හරියි. දැන් දෙවෙනි එක බලන්නකෝ. A තියෙනවා, B තියෙනවා, C තියෙනවා, D තියෙනවා, E තියෙනවා, S තියෙනවා, W නැහැ. එතකොට අපි දෙවෙනි උත්තරේ ගන්නත් බෑ. දැන් තුන්වෙනි උත්තරේ ගත්තොත් K තියෙනවා, V තියෙනවා, S එක තියෙනවා, T කියන එකක් නැහැ. එහෙනම් ඒ උත්තරේ අපිට අයින් කරන්න වෙන 15ට ගන්න වෙන උත්තරේ 1. අංක 16ත් එහෙම. දැන් බලන්න අපිට ගත්තොත් එහෙම වෘත්ත දෙකක්. පළවෙනි රූපයේ වෘත්ත දෙකක් තියෙනවා. දෙවෙනි රූපයේ වෘත්ත එකයි තියෙන්නේ. එහෙනම් අපිට දෙවෙනි උත්තරේ අයින් කරමු. දැන් අපිට ගන්න වෙන්නේ පළවෙනි එකේ තුන්වෙනි එකයි. ඊළඟට සමජස්ත්‍රාකාර හැඩතල දෙකක් තියෙනවා. හැබැයි පළවෙනි එකේ සමජස්ත්‍රාකාර හැඩතල එකයි තියෙන්නේ. හැබැයි තුන්වෙනි එකේ ඒ ටික තියෙනවා. එසා ඒ විදිහට බැලුවොත් අපිට ගන්න වෙන්නේ තාම පහසුවෙන් උත්තරය 3. උත්තරය 3. අංක 17. වයස අනුව ආරෝහණ පිළිවෙල දෙයාදි පිළිතුරු තෝරන්න. වයස අනුව අංක 1. මම මල්ලි. ආරෝහණ කියන්නේ කුඩා කෙනාගේ සිට කෙනෙක්මේ විශාල වෙනවා. මමට පස්සේ මල්ලි එන්න බෑ. මට පස්සේ අයියා එන්න ඕනේ. මට ඉස්සරහින් මල්ලි වෙන්න ඕනේ. එහෙනම් ඒ උත්තරේ ගන්න බෑ. වයස අඩු කෙනා මල්ලි. දෙවෙනි එක මල්ලි මම හරිනේ. මල්ලි මට වඩා බාලයි. ඊට පස්සේ අයියා. අයියට වැඩි මල් බාප්පා. බාප්පට වඩා වැඩි මල් කවුද? තාත්තා. එහෙනම් ආරෝහණ පිළිවෙලට ගත්තොත් උත්තරේ එන්නේ 2. 18 වෙනි එක. මෙන්න වැදගත් ප්‍රශ්නයක්. අද සඳුදාය. නේද? අද කවද්ද? සඳුදා. අද සඳුදා. හරි. අද සඳුදා කී අනිත්දා පළමුදා අතර දින කීයක් තිබේද? මෙතන අද සඳුදා කියලා තියෙනවා. එතකොට අනිත්දා පළමුදා. දැන් අද හෙට අනිත්දා. එතකොට අද ඊයේ පෙරේදා පළමුදා. දැන් අහන්නේ නේද? අනිත්දාත් මෙතන අනිත්දා පළමුදා අතර දින කීයක් තිබේද? එතකොට මෙතන තියෙන මෙන්න මේක ගන්නත් බෑ, මේක ගන්නත් බෑ. පළමුදා ගන්නත් බෑ, අනිත්දා ගන්නත් බෑ. අපිට ගන්න මේ දින විතරයි. එහෙනම් 1යි 2යි 3යි 4යි. අපි කිව්වොත් අතර කියලා අග ගන්නෙත් නෑ, මුල ගන්නෙත් නෑ. එහෙනම් අපි මුලයි අගයි අයින් කරපුවාම ඉතිරි වෙන්නේ මේ ටික. එහෙනම් උත්තරය 4යි. දින ගාන 4යි. අංක 19 හා 20 ප්‍රශ්නවල A හා B හිස්තැන් වලට වඩාත් ගැළපෙන පිළිතුර අනුපිළිවෙලින් තෝරන්න. මුලින් මෙන්ටුන A. මේ A අක්ෂරය ඈතක තිබුණත් ඒකට තමයි මුලින් කියලා ගන්න. හරි. බලමු අපි 19 එක. සඳහා තියෙනවා බදාදා බ්‍රහස්පතින්දා A. එහෙනම් බ්‍රහස්පතින්දා වාස්තේ මොකක්ද දෙන්නේ? සිකුරාදා. සෙනසුරාදා ඉරිදා. යටින් දෙලා දිනේ 9 10 11 12 B. B කියන්නේ 13. එහෙනම් A එකට එන්නේ සිකුරාදා, B එකට එන්නේ 13. උත්තරය 1. මෙන්න වැදගත් එක. මුලින්ම තියෙන්නේ B, A මෙතන තියෙන්නේ. මේක ගොඩක් අය වරද්ද ගත්තා. එහෙනම් මෙතන වතු සුදු අරලිය. එහෙනම් A තමයි මුලින් බලන්න ඕනේ. වතු සුදු අරලිය කියන්නේ මල්. B කියන්නේ වාහනය. මොකක් හරි වාහනයක් තියෙන දුම්රියද වශයෙන් දන්න. එහෙනම් මල් වාහනයක් තියෙන්නේ. බසේ මල් කිව්වොත් වැරදි. නේද? මෙතෙන්ට නෙවෙයි නේද මෙතෙන්. එහෙනම් මුලින් මෙන්න මල්. කිරිබත් රෝස එක ගන්නත් බෑ. එහෙනම් මුලින් මෙන්නේ මල් ඊළඟ එන්නේ බසේ. එහෙනම් උත්තරය 2. නෙවෙයි 3. අංක 21. ඉරිදා දින 5කින් යුත් ජනවාරි මාසයේ එම ඉරිදා දිනවල තැබිය හැකි උපරිම අගයේ එකතුව වන්නේ. මම කිව්වා දින 31කින් අවසන් වෙන මාසයක නේද? දින 5ක එකතුව වැඩිම අගයේ කීයද ගන්න කියලා. උත්තරය ආවේද? 85. මම මේ කියලා දුන්න ක්‍රමය. 85. අඩු මේක තමයි 75. නේ? අඩු මේක තමයි 75. එහෙනම් උත්තරේ එන්නේ 85. මම මේ ක්‍රමයේ කියලා දීලා දිනවා.
එහෙම නැත්නම් ඔයාලා පුරා නැවත මේ වීඩියෝ එක බලන්න. එහෙනම් උත්තරය 85. අංක 22. පහත දැක්වෙන A හා B පැන්සල් දෙකේ වෙනස කීයද? දිගවල වෙනස අහන්න. දැන් බලන්න A පැන්සල පටන් ගන්න බිඳුවෙන් ඉවර වෙන්නේ 8ෙන්. එතකොට A පැන්සල බිඳුවේ පටන් ගත්තෙන්ද ඒකේ දිග 8 සෙන්ටිමීටර. B පැන්සල පටන් ගන්නේ 4ෙන්. ඉවර වෙන්නේ 10ෙන්. නිසා මේ පැන්සලේ දිග හොයන්න 10න් 4ක් අඩු කරොත් උත්තරය 6යි. උත්තරය 6. එහෙනම් B පැන්සලේ දිග සෙන්ටිමීටර 6යි නම් මේ අතර වෙනස හොයන්න පුතේ මොකද කරන්නේ අපි 6න් 8ක් අඩු කරන්න උත්තරය සෙන්ටිමීටර් 2යි. සෙන්ටිමීටර් 2යි. අපි යනවා 23 හා 24 ප්‍රශ්න වලට ගැලපෙන නිවැරදි කාඩ් පත තෝරන්න. මේ පුතේ අපි අදහස් කරන්නේ ඩොමිනෝ කාඩ් පත. ඩොමිනෝ කාඩ් පත. ඒක එකතු කිරීම කරන්නත් පුළුවන්, අඩු කිරීම කරන්නත් පුළුවන්, ගුණ කිරීම කරන්නත් පුළුවන්, බෙදීම ගන්නත් පුළුවන්. දැන් මේ කාඩ් පත් තුනක් මෙතන තියෙනවා පේනවා. මෙහෙම ඇන්දොත් මේ තියෙන්නේ මේ විදිහට. හරි. මම මේ කෙටියෙන් ඇන්දේ. දැන් පළවෙනි එකේ තියෙන්නේ මෙතන 6යි. මෙතන තියෙන්නේ 2 ගුණ කිරීම 2. එහෙනම් 4 වෙන්න මෙතන. මෙතන 4 එනවනේ හරිනේ. මේ තියෙන්නේ 5 ගුණ කිරීම 2. මෙතන 10යි. මේ තියෙන්නේ 10යි. එහෙනම් 4 ගුණ කිරීම 3 කියන්නේ 12 එන එකක් වෙන්න ඕනේ. එහෙනම් 12 එන එක තියෙන්නේ පළවෙනි එක වැරදින 14ට තියෙන්නේ. දෙවෙනි එකේ 12ක් තියෙන්නේ. තුන්වෙනි එකේ තියෙන්නේ 10යි. එහෙනම් 12 එන කාඩ්පත උත්තරය 2. එහෙමයි ගන්න ඕනේ. 24 වෙනි ගානේ ඒ වගේම ඩොමිනෝ කාඩ්පත් ටිකක් තියෙනවා. ඒකේ 30ට ආයුධ කාඩ්පත හොයන්න ඕනේ. මෙතන පුතේ තියෙන්නේ මේ විදිහට මම අදිනවා කාඩ්පත් ටික. මේ කාඩ්පත් 4ක් එන්න ඕනේ. මේක හිස්තනක්. මෙතන ඊළඟ. හරි. මේ පොඩ්ඩක් බලන්න ඉන්න. මේ විදිහට. හරි. මුලින්ම තියෙන කාඩ්පතේ අගය අපිට පේනවා මෙතන 9, මෙතන 3 ගුණ කිරීම 5, එහෙනම් මෙතන එන්න 15. මෙතන 4 ගුණ කිරීම 5 20 එන්නේ. අවසානයේක 24 වෙන්නත් ඕනේ. මෙතන 5 ගුණ කිරීම 6. දැන් හොඳට බලා ගන්නට මෙතෙන්ට එන කාඩ්පතේ මෙතන අගය 20 වෙන්නත් ඕනේ. මෙතෙන්ට එන සංඛ්‍යා දෙක ගුණ වුණොත් 24 වෙන්නත් ඕනේ. පළවෙනි එකම බලන්න අපි. ඔව් 20 තියෙන්නේ නේ. 20 හරිනේ. ඊළඟට තියෙන්නේ 6 ගුණ කිරීම 4 24. එහෙනම් උත්තරේ 1. දෙවෙනි එකේ තියෙන්නේ 22. 22 කියලා ගන්න බෑනේ පස්සට කර 22යි නෙවෙයිනේ. එහෙනම් ඒ කාඩ්පතත් අයින් කරන්න. තුන්වෙනි එකේ තියෙන්නේ 20 හැබැයි. තුන්වෙනි එකේ තියෙන්නේ 20. හැබැයි ඒකේ 5 ගුණ කිරීම 5 තියෙන්නේ. 5 5 25යි. එහෙනම් අපිට ඒක ගන්න බෑ. උත්තරේ ගන්න වෙන්නේ 1. හරි. අපි යන් ඊළඟ එකට අංක 25 26 ප්‍රශ්න වල සංඛ්‍යා රටාවේ හිස්තැනට ආයුධ සංඛ්‍යාව තෝරන්න. මෙතන හිස්තැනක් තියෙන පුතේ. ඒකට එන සංඛ්‍යාව අහන්න. දැන් බලන්න මෙතන 2 4 8 14 22. නේ 2 අතර බරතරේ 2යි 4යි මෙන්න මෙන්න මම කියන්නම්. 2 4 8 14 22. ඊළඟ දිනවා 44 50. දැන් බලන්න මෙතන බරතරේ 2යි. මෙතන බරතරේ 4යි. මෙතන බරතරේ 6යි. මෙතන බරතරේ 8යි නම් මෙතන බරතරේ 10ක් වෙන්න නම් 22ට 10ක් අඩු එකතු කරොත් 32යි. එහෙනම් උත්තරය 32 එන්න ඕන. ඊළඟ එක අංක 26 1 4 9 16 හිස්තන 36 49 64. දැන් මෙතන වෙනසක් තියෙනවා වලට පේනවා. මේ බලන්න මෙතන පරතරේ ගත්තොත් 4 එකක් ගියොත් 3යි. 9න් 4ක් ගියොත් 5යි. 16න් 9ක් ගියොත් 7යි. එහෙනම් 3 5 7. එහෙනම් මෙතන 9ක් වෙන්න ඕනේ. එහෙනම් 16ට 9ක් අපි එකතු කරන්න ඕන උත්තරය 25යි. උත්තරය 25 වශයෙන් තමයි අපිට ගන්න වෙන්නේ. නම් 26ට උත්තරය 1. අංක 27 හා 28 ප්‍රශ්න වල නිවැරදි පිළිතුරු තෝරන්නලු. අංක 20 තියෙනවා. දසන්ත තම නිවසේ දකුණට මීටර 100ක් ගමන් කර තම වම් අත පැත්තට හරි මීටර 100ක් නැගෙනහිරට ගමන් කර එතෙන් සිට තම වම් අත පැත්තට හැරි
මීටර 100ක් උතුරට ගමන් කර එතෙන් සිට මීටර 100ක් ගිනි කොටට ගමන් කර නැවතුණා. දසන්තකේ ගමන් මඟ නිවැරදි කරන රූපේ තෝරන්න. දැන් අපි මේ උත්තරේ ගන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලා රූපය නිර්මාණය කරනවා. ඊට පස්සේ අපි නිර්මාණය කරගත්ත රූපේ මේ උත්තරවලයි සමාන උත්තර දෙක තෝරගන්න ඕනේ. අපේ රූපයට සමාන උත්තරයක් ඉඳ බලන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම ගන්න නැත්නම් අපි අද රූපේ වැරදි. ඒ නිසා අපි නැවත වාරයක් උත්තරේ රූපය ඇඳලා බලන්න ඕනේ. දැන් බලමු අපි මෙහෙම තියෙන්නේ. දසන්ත තම නිවසේ දකුණට මීටර 100ක් ගමන් කරනවා. දැන් අපි ගත්තොත් මේ පැත්ත උතුර, මේ පැත්ත දකුණ, මේ පැත්ත නැගෙනහිර, මේ පැත්ත බස්නාහිර. මම කෙටියෙන් ලිව්වා. එහෙනම් මීටර 100ක් දකුණට ආවා. ඕම් ආවා. මේ මෙහෙට නා මීටර 100යි. මේ පැත්තට ඊතරේකුත් දාගත්තා. ඊළඟට කියනවා තම වම් අත පැත්තට හැරී මීටර 100ක් ගමන් කරා. දැන් මෙහෙම හිටපු කෙනා දැන් මෙහෙට පහළ ඉන්නේ. වම් අත පැත්ත මේක නෙවෙයි. මේ පැත්තට 100ක් යනවා. එහෙනම් අපි ඒකත් 100ක් කියලා මෙහෙම අඳිනවා. ඇඳලා දැන් මෙහෙම ඉන්නේ. දැන් මුලින්ම ආවේ මේ පැත්තට ඊළඟට මෙහෙට ගියා 100. දැන් මෙහෙම ඉන්නේ. ඊළඟට කියනවා ආයෙත් තම වම් අත පැත්තට හැරී මීටර 100ක් උතුරට ගමන් කරේ. එහෙනම් ආයෙ වම් අත පැත්තට හැරෙනගෙන මේ පැත්තට ගිහලා 100ක් ගමන් කරනවා. මෙන්න මේ විදිහට. දැන් මෙහෙම ආපු කෙනා මෙහෙට ඇවිල්ලා මෙහෙට ආවා. දැන් මේ උතුර පැත්තට ඉන්නේ. ඊළඟට කියනවා එතෙන් සිට ගිනි කොනට මීටර 100ක් ගමන් කරා. ගිනි කොන කියන්නේ මේ මෙන්න මේ හැරිනේ ගිනි කොන. මේ උපාලි ඊළඟ නැවේ ගිහින්. මේ තියෙන්නේ නැවේ ගිහින් ගිනි කොන. එහෙනම් මේ පැත්තටනේ. එහෙනම් මීටර 100ක් ගිනි කොනට එනවා මේ. එහෙනම් මෙහෙට ආවා මෙතන නතුරා මීටර 100. දැන් බලන්න මෙන්න මෙහෙම රූපයකට සමාන උත්තරය අපිට එක ගන්නත් බෑ, තුන ගන්නත් බෑ. අපිට ගන්න වෙන උත්තරය 2. අංක 28. මේකත් වැදගත් ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය මේ ගාන වරද්දලා තිබුණා. හොඳට බලා ගන්න කරන විදිහ පුතේ. 8657. 8657. මෙම සංඛ්‍යාවේ 6 ඉලක්කමනුත් 5 ඉලක්කමනුත් දැක්කෙන අගයන්හි වෙනස. 6 ඉලක්කමෙන් දැක්කෙන්නේ සිය ස්ථානයේ නේ. කියන්නේ 100ව 6ක් 600යි නේ. එහෙමයි ගන්න ඕනේ. 5 ඉලක්කමෙන් දැක්කෙන්නේ 10 ස්ථානයේව 5ක් 50යි. එහෙනම් 600න් 50ක් අඩු කරන්න. බිඳුවේ බිඳුව බිඳුවයි. බිඳුවෙන් 5ක් මෙතන 10යි මෙතන 5යි. 10න් 5ක් ගියොත් 5යි. මෙතන 5යි. උත්තරය 550යි. උත්තරය 550 ලෙස තමයි අපි උත්තර ගන්න ඉන්නේ. උත්තරේ 1. 29 වෙනි ප්‍රශ්නේ ගොඩාක් අය වරද්දවුවා. නේද? මේක හොඳට කියුවේ නෑනේ. පළවෙනි පාර දැක්ක ගමන් ගැහුවා ඉරි 7යි කියලා. නේ? හැමෝම කරේ ඒක. මම දැක්ක බහුතරේ. ඒ නිසා මේ ප්‍රශ්නේ හොඳට ඇඟිල්ල තියලා කියවන්න කියන්නේ ඒකයි පුතේ. පේපරේ දුන්නම ඇඟිල්ල තියලා කියවන්න. මේක දැන් ඔයාලා මොකද කරන්නේ? ගෙදර හින්දා නිදහසේ විටින් විට පේපරේ ලියනවා. එහෙම ලියන්න යන්න එපා. ඔයාලා පුතේ මේ කලබලයක් නැතුව හරියට පැයක් යන්නේ මේ පේපරේට විනාඩි 20න් සමහරව ලියන්න. මම දන්නවා. ඒක මම සරලව දුන්නේ. නමුත් ඊළඟ පේපරේ ඊට වඩා අමාරුයි. මේ ප්‍රශ්නයක් දුන්නම ඇඟිල්ල තියලා කියන්න මොකද්ද මේ තියෙන්නේ කියලා. දැක්කේ ගමන් ඉරි ගැහුවොත් වරදිනවා. ඒකයි ශිෂ්‍යත්ව විභාගයේ තියෙන විශේෂත්වය. හරි. රූපයක් තියෙනවා මේ ආකාරයට. නේ මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. දැන් ඔයාලගෙන් අහන්නේ පුතේ මේ බලන්නකෝ. පහත සදාන රූපේ ඉරි දෙකේ කපාගත හැකි ත්‍රිකෝණ ගාන කීයද? කපාගත හැකි ගාන තමයි අහන්නේ. තිබෙන ගාන නෙවෙයි. උඹලන් ප්‍රශ්න දෙකක් එනවා. එකක් අහනවා තිබෙන ගාන අනිත් එක අහනවා කපාගත ගාන. එහෙනම් මේක කපන්න නම් මම කරන වැඩේ මේ විදිහට කපලා බලන්න. ඔයාලා පුළුවන් පැන්සලෙන් කපන්න මේක එකක්. එකක්. ආයේ මේක දෙකයි. දැන් මේක ඉබේම එපනවනේ 3යි. දැන් මේක ඉදරුණා මේක මෙන්න මේ කොටසක බලයින් කරොත් තරයි. මේකත් අයින් වෙනවනේ එහෙම විදිහට 5යි. එහෙනම් මේ ත්‍රිකෝණේ කපාගත හැකි ත්‍රිකෝණ ගාන 5යි. අංක 30. පහත දැක්වෙන සමස්ථාකාර කඩදාසියක් තෙවරක් නමාගත් පසු දෙක රූපයේ ලැබේ. දෙක රූපයේ තිත තිබෙන ස්ථානයෙන් සිදු කර මුල් රූපයේ ලැබෙන ලෙස දිගහැරී බැලූ විට හතරස් කඩදාසියේ තිබෙන මුළු සිදුරු ගණන කීයද කියලා අහනවා. දැන් ඔයාලට කරන්න දෙන්නේ මුලින්ම විභාග ශාලාවල පුතේ ඔයාලට කඩදාසි කොළ ගන්න පුළුවන් ඕන තරම්. ඒකදී දෙන්නේ ඔයාලට
ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක්. මේ වගේ කඩදාසියක් දෙන්නේ ඉදි ගහපු එක. මේක කොහොමද සමජාශ්‍රාකාරයෙන් නමාගන්නේ? ඊටාම සරල විදිහට මම කියන්නම් ඔයාලට මේ විදිහට. දැන් ඔයාලට විභාග ශාලාවෙන් හම්බෙන්නේ මේ වගේ එකක් නේ. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ කොනක තියලා මේ විදිහට දැන් ඔයාලා මම පෙන්නන්න මේ විදිහට මේක තියෙනවා. මේක මෙතනින් මෙහෙම නමන්න ඕනේ. මේ ගාන්න වෙන්න නමන්න මෙහෙම තිබ්බේක මෙහෙම නමන්න. නමලා මෙතනින් මෙහෙම නමා ගත්තම මේක මෙහෙම හදාගන්න. ඉන් පස්සේ මේකෙන් නමා ගත්තට පස්සේ නමන්න මේ කොටස ඉදිරියනවා මේ. ඒතර මේක ඕන ඔයාලට මෙහෙම නමා ගන්නත් මේ විදිහට නමා ගන්නත් පුළුවන්. ඕම විදිහට නමා ගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ නැමුම් රේඛාවේ මේක රූල දිලා වෙන් කරගන්න. එතකොට පුළුවන් ඔයාලට සමස්රාකාර කඩදාසියක් මේ ආකාරයට හදා ගන්න. දැන් කියනවා මේ ප්‍රශ්නයට අනුව මේ වගේ කඩදාසියක් මෙන්න මේ විදිහට නමනවා. දෙකට නැමුවා. කොහොම නමුවත් එකයි මේක. ඊට පස්සේ මේ විදිහට නමනවා. දැන් මේ වගේ හැඩයක් එන්නේ. දැන් මේ වගේ හැඩයකින් රූපයේ දැක්වෙන ආකාරයට සිදුරක් විද ගන්න ඕනේ. නේද? අපි එනම් මේ සිදුර පැන්සලෙන් විදින්න අමාරුයි. රූපයේ ලොකු වෙන තරමට තමයි පුතේ අපිට මේ කපා ගන්න නැත්නම් හැඩතල හදා ගන්න ලේසි වෙන්නේ. නිසා පුළුවන් තරම් මේ රූපේ අපි ලොකුවට සකස් කර ගන්න ඕනේ අනිවාර්යයෙන්. මේකේ මේ අපි මේක ඉරවලා තියෙන්නේ මේ කැපුවා නම් කපන්න බෑනේ පතුර රැයට දෙන්නේ නැහැ නේ පුතේ. නිසා අපිට පුළුවන් මේක ලොකුවට ගත්තොත් ඉතාලම පහසුවෙන් උත්තරේ ගන්න. දැන් අපි උත්තරේ මේ විදිහට හදාගත්තා. දැන් ඔයාලෙන් අහනවා මෙන්න මේ කොණෙන් මේක විදින්න කියලා. පැන්සල දීලා මේක කරන්න අමාරුයි. කාපට් එකෙන් යන්න දෙන්නේ නැහැ. පෑන ගෙනියන්න පුළුවන් නේ. කතුරුත් බෑ. මේක තියලා මේ විදිහට පුතේ මං විදිනවා වගේ කේලීම මෙහෙම විදිහට මේ ටක් ගාලා විදිනවා. ඔන්න නේද? එච්චරයිනේ. ඔක් ගත්තා අපි එළියට දැන් බලමු සිදුරු කීයක් තියෙනවද? මේ වලට කියරුවා මෙන්න මේ දින්නේ 1යි 2යි 3යි 4යි. හරි. අපි එහෙනම් 20 30ට උත්තරය ගන්නේ 3. අංක 31. 4927 ඉලක්කම් වෙනුවට සංකේත යොදා පිළිවෙලින් ලියා ඇත්තේ පහක ආකාරයට. දැන් මේකේ සංකේත ටිකක් තියෙන පුතේ. මෙන්න මේ සංකේත තියෙනවා වෘත්තයක්, ත්‍රිකෝණයක්, මෙන්න මේ හැඩයක් මේ විදිහට තියෙනවා ඊළඟට දරලපොන. හරිද ලොකුට දෙන්න. මේකෙන් අදහස් කරන්නේ අපේ ටික ලියාගමු අවශ්‍ය නම් මෙන්න මෙහෙම 4927. එතන මේකෙන් 7 මේකෙන් 2 මේකෙන් 9 මේකෙන් 7. අහන්නේ ඉහත සංකේත ඇසුරෙන් සෑදී හැකි කුඩාම සංඛ්‍යාවේ සංකේතය. කුඩාම සංඛ්‍යාවේ සංකේතය ගත්තම මේක තමයි කුඩාම වෙන්නේ නේ. ඕන් එනවා අපිට. කොහොමද? ඊළඟට 4 වෘත්තේ. ඊළඟට 7 දර ලකුණ. ඊළඟට 9 ත්‍රිකෝණය. දැන් බලන්න මේ උත්තරේ තියෙන්නේ මොකේද කියලා? උත්තරේ තියෙන්නේ උත්තරේ තියෙන්නේ 2. උත්තරය 2. අංක 32. මේ 32 ප්‍රශ්නයක් ගුණාත්මකව වරද්දා ගත්තා. නේ? රූපයක් තියෙනවා. මේ රූපය මේසයක් මත ඉවලා තියෙන. මේ ඝන වස්තුවක් වගේ එකක්. රූපයක් නෙවෙයි ඝන වස්තුවක්. නේද? මෙන්න මෙහෙම තියෙනවා. ඔහොම. ඊට පස්සේ මේක මෙතනින් ගියා. මේක මෙතනින් ආවා. ආයෙ මෙහෙට ආවා. මෙතනින් මේ පරිපලක් ආකාරයකට තමයි රූපය තියෙන්නේ. ඔහොම තියෙනවා. ඊට පස්සේ මේ විදිහට. දැන් මේ රූපය අපි ගත්තොත් එහෙම මේසයක් මත තියලා තියෙනවා. දැන් මේ මේසයක් මත තිබ්බම අහනවා ඔයාලගෙන් මෙම වස්තුවේ නොවැසී අපට පෙනෙන මුහුණක් ගන්නට. නොවැසී කිව්වොත් මේ අටකොළස විතරයි වැහිලා තියෙන්නේ. අපිට අනිත් පැත්තවල ඔක්කොම පේනවා මේක. මතක තියාගන්න. මේ පැත්තට පේන්නේ නැහැ කියලා හිතන්න මේක පේනවනේ වැහිලා නැහැ නේද? නේ? අපිට ඒක වැළුවක් පේනවා. පැහැදිලි මං කියන එක. දැන් අපිට ගත්තොත් එහෙම දැන් මේම ගණකයක් ගත්තොත් ගණකයක් මේසෙට තිබ්බොත් එහෙම ඔයාලෙන් අහනවා මේ ගණකේ ඔයාලට නොවැසී පේන මුහුණක් ගන්න කීයද කියලා. ඒකට අහන්නේ යට එක පේන්නේ 1යි 2යි 3යි 4යි මේකත් පේනවනේ අපිට කොහෙන් කරන්නේ? වැහිලා නැහැනේ. එහෙනම් සා උත්තරේ 5යි. ආන් මේ වගේ තමයි අහන්නේ පුතේ ඔයාලගෙන් මෙතන නොවැසී පේන ගන්න. මාක් කරගමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ පැත්තේ කොටස මේ වගේ පේනවා 8යි එහා පැත්තේ 1යි
9. එහෙනම් මේක අපිට පේනවා අපි 939ක් පේනවා. අංක 33. පහත සඳහන් ඔර්ලෝසු මුහුණත්වල දැක්වෙන වේලාවන් අතරින් ඔර්ලෝසු මුහුණත්වල කටු පිහිටීම අනුව සුළු කෝණයක් සහිත වේලාව දැක්වෙන පිටුතුර තෝරන්න. සුළු කෝණයක් කිව්වොත් මම මොකද්ද කියලා දීලා තියෙනවා. මෙන්න මෙහෙම බලන්න හොඳට. සුළු කෝණයක් කියන්නේ පුතේ අපිට ගන්න වෙන්නේ ඍජු කෝණයට වඩා අඩු කෝණයක්. ඒ කියන්නේ මෙන්න මේ ඍජු කෝණයක් තිබ්බොත් මේක ඍජු කෝණයක්. මේ වගේ සුළු කෝණයක්. මේ වගේ V අකුරේ හැඩයට ගන්න පුළුවන් අපිට. පළවෙනි එක ගත්තොත් ඒක තියෙන ඍජු කෝණයක්. ඒ නිසා අපිට ඒක ගන්න බෑ. දෙවෙනි එකේ පස්වර වේලාව දෙකයි. ඒ නිසා අපිට ඍජු කෝණයක් වශයෙන් ගන්න සුළු කෝණයක් වශයෙන් ගන්න පුළුවන්. තුන්වෙනි එකේ තියෙන 10 තියෙන පුතේ විශාල කෝණයක්. මහා කෝණයක් වශයෙන් තමයි ගන්න වෙන්නේ. එහෙනම් සුළු කෝණයේ උදාහරණයේ උත්තරය 2. අංක 34. මේක වැදගත් ප්‍රශ්නයක්. පොතකට කොලයක් ගත්තොත් ඒ කොලේ පිටු දෙකක් අනිවාර්යෙන් තියෙනවා. අපි කිව්වොත් මේ කොලයක්. මේ කොලේ පිටු දෙකයිද? මේ පිටුවයි මේ පිටුවයි. නේද? පිටු දෙකක් තමයි කොලයක් වන්නේ. නේ. පැහැදිලි මං කියන එක? හැබැයි කොලයක් පිටුවක් වෙන්නේ නැහැ. පිටු දෙකක්ම වෙන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම කියනවා. පොතක කොල 50ක් තිබුණා. එහෙනම් කොල 50ක් තියනවා කියන්නේ පිටු කීයද? මෙන්න කොල මෙන්න පිටු ගන්න. පිටු ගන්න කීයද? 100යි. 100යි. එමෙ පොතේ පිටු 20ක් ගැලවී ගියේ. පිටු 20ක් අඩු වෙන්න කියන්නේ කොල ගන්න කීයද? 10ක් අඩු වෙන්න ඕනේ. කොල ගන්න 10යි. පසුව ඉතුරු පිටු ගන්න කීයද? එහෙනම් මෙතනින් අපි මුලින්ම හදාගත්ත ක්‍රම දෙකක්. කොල 50ක් තිබුණා. කොල 50ක් කියන්නේ පිටු 100යි. එහෙනම් ඒ පිටු 100න් 20ක් ගැලිලා ගියා කියන්නේ 80යි පිටු. පිටු 80යි. කොල 40යි. එහෙම නැත්නම් එහෙම ගන්න පුළුවන්. කොල 50ක් තිබුණා. ඒ කොල 50න් පිටු 20ක් ගැලවී ගියා කියන්නේ පිටු කොල 10යි. එතකොට ඉතුරු පිටු ගන්න හොයන්න 50න් 10ක් අඩු කරොත් 40යි. ඒ කියන්නේ පිටු කොල 40යි කියන්නේ පිටු 80යි. පැහැදිලි මං කියන එක පිටු 80. මේ ක්‍රම දෙකටම හදන්න පුළුවන්. සරල ක්‍රමයේ පුතේ මෙහෙමයි. කොල 50ක් තිබුණා. පිටු 20ක් ගැලවුණා කියන්නේ එතකොට අපි මේක කොල 50 පිටු වලට හැරුවා 100යි. පිටු 20ක් අඩු වුණා කියන්නේ 100න් 20ක් අඩු කරොත් උත්තරය 80යි. හරි. එහෙනම් උත්තරය 3. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. පහසදා රූපසදා අංශයෙන් අංක 35 36 ප්‍රශ්න වල පිළිතුරු ලියන්නලු තෝරන්න තියෙන්නේ. දැන් තියෙනවා රූපසදනක් අඹගෙඩියයි අන්නාසිකයේ බර තියෙන ග්‍රෑම් 750. අන්නාසිකයේ ගස්ලබු ගෙඩිය ග්‍රෑම් 850යි. අඹ අන්නාසි ගස්ලබු ග්‍රෑම් 1000ක් තියෙනවා. දැන් අහන්නේ වැඩිම බරක් ඇති පළතුරු ගෙඩිය තෝරන්න. දැන් අපි කොහොමද මේක තෝරන්නේ? පැහැදිලිවටම අඹ ගෙඩියයි අන්නාසි ගෙඩියයි ගස්ලබු ගෙඩිය කිලෝග්‍රෑම් 1000ක් නම් මෙන්න මේ රූපයෙන් අපිට පුළුවන් මේ කොටස අයින් කරන්න. ඒ කියන්නේ මේ දෙක. එතකොට මේ දෙකට මේ දෙක අයින් වෙනවා. ඉතුරු වෙන්නේ ගස්ලබු ගෙඩිය. එතකොට අපි ගස්ලබු ගෙඩියේ බර හොයාගත්ත කියන්නේ ඉතින් ටික අපිට බර හොයාගන්න පුළුවන්. ඒ නිසා අපි 1000කින් අඩු කරන්න ඕන. කීයක්ද? 750. එතකොට අපිට බිඳුවයි මෙතන අපිට බිඳුවෙන් පහක් බෑ මෙහෙන් ගන්නත් නෑ. මෙතනින් 10 මෙතන 10 මෙතන 9යි එතකොට. 10න් 5 5යි 9න් 7ක් ගියොත් 2යි. 250යි. එතකොට ඉතින් එන්නේ මේක 250යි. ගස්ලබු ගෙඩිය. එහෙනම් මෙතන 250. දැන් අපිට අන්නාසි ගෙඩිය වර හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ 850න් අඩු කරන්න 250. බිඳුවෙන් බිඳුවක් අඩුනොත් බිඳුවයි 5න් 5ක් ගියොත් ඒත් බිඳුවයි 8න් 2ක් ගියොත් 6යි. එතකොට අන්නාසි ගෙඩියේ බර ග්‍රෑම් 600යි. එහෙනම් මෙතනත් 600යි. මෙතනත් අන්නාසි ගෙඩියේ බර ග්‍රෑම් 600යි. දැන් අපිට අඹ ගෙඩියේ බර පුළුවන් 750න් 600ක් අඩු කරන්න. ඉතින් 750න් 600ක් අඩුනොත් 150යි. දැන් ඔන්න අපි බර ටික හොයාගත්තා. මෙතන 150. හරි. දැන් බලමු අපි පළවෙනි ගහන්නේ වැඩිම බරක් තියෙන්නේ ග්‍රෑම් 600. අපිට ගන්න වෙන උත්තරේ අන්නාසි. එහෙනම් වැඩි බරක් තියෙන උත්තරේ අන්නාසි 35ට උත්තරේ 2. ඊළඟ යනවා අංක 36. අඹ ගෙඩියේ බර මේ තියෙන්නේ ග්‍රෑම් 150යි. ග්‍රෑම් 150යි. එහෙනම් 36ට උත්තරේ 1. අංක 34. ටැංකියක ජලය ලීටර් 100ක් අල්ලයි. එම ටැංකියේ ජලය මිනිත්තුවකදී ලීටර් 10ක්
මිනිත්තු වේගයේ 10ක් පිරෙන අතර ලීටර් 5ක් ජලය කාන්දු වීයයි. නේද? ටැංකිය සම්පූර්ණයෙන් පිරෙවීමට ගත වෙන කාලය. ටැංකියේ ජලය අල්ලනවා ලීටර 100ක්. එක මිනිත්තු වේගයේදී 10ක් පිරෙනවා ලීටර. හැබැයි 5ක් කාන්දු වෙනවා. එහෙනම් මෙතන කරන්න තියෙන ලේසිම ක්‍රමය තමා පුතේ ඉස්සල්ලා මිනිත්තු එකදී සැබෑ පිරෙන ගාන හොයලා ඒක 100ෙන් බෙදන්න ඕනේ. මිනිත්තු එකේ සැබෑ පිරෙන්නේ 10ක් වුණාට 5ක් අප තියෙනවා නම් ඇත්තටම සැබෑවට පිරෙන්නේ ලීටර 5යි. එහෙනම් 100 බෙදන්න ඕනේ 5යි. එකට බිඳුවයි 10ට 2යි 2 5 10යි බිඳුවයි බිඳුවට බිඳුව. එහෙනම් උත්තරය මිනිත්තු 20යි. එහෙනම් උත්තරය 3. 38 ගිය පාර අපි මේ කතා කරා බල්ලෙක් මිනිත්තු 4න් 4ට බුරන අතර නරියෙක් මිනිත්තු 6න් 6ට හූ කියයි. බල්ලා සහ නරියා බිරීම හා හූ කීම එකවර කීවේ දවසේ පළවෙනි වතාව පෙරවරු 6 නම් දෙවෙනි වතාව අහන්නේ. දැන් ඊළඟ වතාවේ එකවර බිරීම හා හූ කීම කරනු ලබන්නේ කුමන වේලාවද කියලා අහනවා. බල්ලා පුරන්නේ මිනිත්තු 4න් 4ට, නරියා හූ කියන්නේ මිනිත්තු 6න් 6ට. 4 ගුණ කිරීම 6 උත්තරේ 24යි. 24 කියලා උත්තරයක් තියෙනවද මිනිත්තු වලින්? 6යි 4යි 6යි 8 6යි 12. එහෙම එකක් නැහැ. මම කිව්වා මෙහෙදි ගානක් ආවොත් 24 නම් ඒක දෙකෙන් බෙදන්න කියලා. කෙටි ක්‍රමය මම කියලා දෙලා තියෙන්නේ. එතකොට 24 බෙදුණු උත්තරය 12යි. එහෙනම් ඔයාලට පැහැදිලි පේනවා 12 කියලා උත්තරේ දිනවා පෙරවරු 6යි 12. එහෙනම් උත්තරය 3. අංක 39 එක්තරා මාර්ගයක දිග 5න් 1 කිලෝමීටර් 10ක් වේ. අහන්නේ එම මාර්ගයේ මුළු දිග ප්‍රමාණය. 5න් 1ක් ගත්තොත් අපි මේක සරල රූපයක් ඇඳුවොත් මේ විදිහට මේ 5න් 1ක් 10යි. මේක 10යි. එහෙනම් ඉතිරිව 10 ගන්න ඉන්නේ නේ. එහෙනම් 5 ගුණ කරන්න 10යි. එච්චරයි. 10 5 උත්තරය 50යි. කිලෝමීටර් 50යි උත්තරය 1. මේ වගේ ගානක් ඉතාම වැදගත් ගානක් අන්තිම එක. නිවසක වැදගත් ප්‍රශ්නයක් අහගන්න. අම්මලා දෙදෙනෙක් දුවරු දෙනෙක් සහ ආච්චි කෙනෙක් මිනිපිරියක් සිටී. මෙම නිවසේ සිටින අවම කාන්තාවෝ ගණන. ආච්චිලා දෙන්නයි, අම්මලා දෙන්නයි, දුවරු දෙන්නයි. මිනිපිරියුත් ඉන්නවා. හරිද? බලමු අපි එහෙනම් මෙතන ඉන්න අවම පිරිමාන කාන්තාවන් අන්න 3යිද 4යිද 5යිද කියලා. දැන් අපේ ගෙදර හිතන්නකෝ. දැන් ඔයාලා ගෙදර හිතන්නේ. ඔයාලට ආච්චි කෙනෙක් ඉන්නවනේ. ඔව්. ආච්චි. අම්මගේ අම්මා ආච්චි. මේ ඉන්නේ ආච්චි කියලා නමකෝ හරි. ආච්චි. ඊළඟට කවුද ඉන්නේ? අම්මත් ඉන්නවනේ. අම්මා ඉන්නවා. අම්මා. මිනිපිරි කියන්නේ දුවනේ. ඒ කියන්නේ මගේ අම්මා. මම ඒ කියන්නේ දුව. මෙතන. හරි. දැන් බලමු මේ විදිහට ගත්තොත් කතන්දරේ. ආච්චි. ආච්චි දුවෙක් ඉන්නවනේ. අම්මා. එතකොට ආච්චිත් අම්මා කෙනෙක්නේ. නේ. දැන් ආච්චි නෝට ඉස්සර අම්මා කියන්නේ තමන්ගේ අම්මාගේ අම්මා ආච්චි. එහෙනම් අම්මලා මෙයාත් අම්මා කෙනෙක්. මේත් අම්මා කෙනෙක්. දැන් අම්මලා දෙන්න හරිනේ. මේ අම්මලා දෙන්න හරි. අම්මලා දෙකයි. ඊළඟට මොකක්ද කියන්නේ? දුවරු දෙන්නෙක්. මේ ඉන්නේ අම්මනේ. ආච්චි කිව්ව තමයි අම්මා කියන්නේ. එහෙනම් දුවරු දෙන්න කිව්වොත් එහෙම මෙන්න එක දුවක්. මේ තව දුවක් මේ ඉන්නේ. එතකොට මෙයාගේ දුවක් නෙමෙයි. මෙයාගේ දුව මේ ඉන්නේ. එතකොට අම්මයි මේ දුවයි දුවරු දෙන්න හරි. ඊළඟට කියන මොකද්ද? ආච්චි කෙනෙක් හා මිනිපිරියක් සිටිනවා. ආච්චි කියන්නේ මගේ අම්මාගේ අම්මා ආච්චි. එහෙනම් ආච්චි කෙනෙකුත් ඉන්නවනේ. මම කෙටි ලිව්වා. ආච්චිලා කෙනෙක් ඉන්නවා. හරිද? මිනිපිරියක් කියන්නේ තමන්ගේ දුවගේ දුව අපි කියනම මිනිපිරියක් කියලා. එයා මේ ඉන්නේ මිනිපිරියක්. එයත් හරි. මම මේ කෙටියෙන් කියන්නේ ඒකට. එහෙනම් අවම කාන්තාවරු පහක්ද? නෑ 3යි. අම්මලා දෙන්නෙක්, මෙයාත් අම්මා කෙනෙක්, මෙයාත් අම්මා කෙනෙක්. දුවරු දෙන්නෙක්, මෙයාගේ දුව, මෙයාගේ දුව මෙයා. ආච්චි කෙනෙක්, මෙයා ආච්චි, මිනිපිරියක්, මෙයා මිනිපිරිය. මේ මිනිපිරිය. එහෙනම් අවම කාන්තාව ගන්න කීයද? 3 දෙනයි. එහෙනම් අපි
14 වෙනි ප්‍රශ්න පත්‍රයේ එක කොට සාකච්ඡා කරා. දැන් ඔයාලා ඒ සාකච්ඡා කරලා අහගත්තා. දැන් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ එකෙන් පස්සේ 15 එක ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු ලියන්න ඕනේ. පුතේ පිළිතුරු ලියන්න ඉස්සෙල්ලා හොඳ අහගන්න කියන එක. කටුවට කොළ දෙක තුනක් ගන්න, අඩුවලක් ගන්න, මපණයක්, පැන්සලක්, පෑනක්. ඊළඟ පේපරේ. ඊට පස්සේ පුතේ මෙන්න මේ උපදේශ පිළිපදින්න ඕනේ. තමන්ගේ නම ලියන්න හරියටම ඊළඟ වෙලාව බලා ගන්න. තමන් ප්‍රශ්න පත්‍රයේ කියවන්නේ ඇඟිල්ල තියලා කියවලා හොඳට කියවලා බලලා හරි උත්තරේ බල ඉරි ගහන්න. රූප අඳින් දිනවා ඇඳලා බලන්න. ඊළඟට පුතේ සමහර ප්‍රශ්න වලට උත්තර තුනෙන්ම ගන්න තියෙන්නේ. ඒ විදිහට ගන්න. සමහර ගණන් හදලා බලන්න ඕනේ. හදලා බල ඉරි ගහන්න. අමාරු ගණනක් තිබ්බොත් ඒක තියලා ඊළඟ ගන්න යන්න. මේ වගේ කරගෙන හරියට ඇඟිල්ල තියලා කියවෙන ගිහිල්ලා ප්‍රශ්න 4 ඉවරෙන්න පුළුවන්. තව කාලෙක දිනවා අර මග හැරුණු ටික ඊළඟ ටික අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ ටිකක් කරලා වුණ පස්සේ කටුවැට ටික තියෙන්න එහෙම තියාගන්න පුතේ. පේපරේ කටුවැට කරාට කමන්නේ. හැබැයි ගොඩක් උඩු පලි ගන්න බෑ. මම මේ පේපරේ කරේ පුතේ කටුවැට කිහිපයයි මේ දෙක විතරයි. වෙන කරේ නෑ. ආන් ඒ වගේ අනිත් සියල්ලම කටුවැට පුතේ කරන්න. ඒ කරලා ඉවරලා පුතේ දැන් ප්‍රශ්න පත්‍රය 4 ඉවරයි. නැවත වාරයක් තමයි 15ක් විතර තියෙනවා නම් මුල ඉඳලා පළවෙනි පාඩ කරා හා සමානව ඇඟිල්ල දිලා ප්‍රශ්නේ කියවලා ගාන හදාගෙන ඒ උත්තරේ හරවන්න ගැටලුවන්නේ. වැරදි නම් මහල වෙලා හරි උත්තරය අකින්දක් දාලා නැවත වාරයක් පළවෙනි පාඩ කරා හා සමාන ප්‍රශ්න පත්‍රය කරලා ඉවර කරන්න ඕනේ. ඉන්නන්තුරුව අර කටුවල කරපු ඔක්කොම ටික මකන්න ඕනේ. මේ පේපර් එකේ පැන්සල් කුඩු මකන්න දෙන්න බෑ. ගස අරින්න. ඊට පස්සේ පේපරේ හරියට පේලාව පැයකින් පැත්තකින් තියන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට පුතේ 14 දෙවෙනි කොටස සාකච්ඡා කරන ආකාරයේ බලමු.